දූල පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 8 ශ්‍රේණියේ විද්‍යාපන්තිය පටන් ගන්නවා. 8 ශ්‍රේණියේ විද්‍යාපන්තිය. අපි ආයුබෝවන් සර්. ඔකේ ආයුබෝවන්. සන්ධ්‍යා ඔකේ සුබ සන්ධ්‍යාවක් දූල පුතාලට. ආයුබෝවන් සර්. ඔකේ ආයුබෝවන්. අපි ගිය සතියේ පළවෙනි පොත අපි අවසන් කරා. අපි දෙවෙනි පොත මේ සතියේ ඉඳන් කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි පොත. එතකොට මේ 8 ශ්‍රේණියේ විද්‍යාව පොතේ දෙවෙනි පොත අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දකින්න දුර පුතාලා අපි 8 ශ්‍රේණියේ මේ විද්‍යාව පොතේ දෙවෙනි පොත අපි අද ඉඳන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදී අපි මුලින්ම පුළුවන් තරම් බලාපොරොත්තු වෙනවා ජීව විද්‍යාව අපි පස්සට දාන්න බලාපොරොත්තු වෙනවා දුල පුතාලා. ඒක මේ ජීව විද්‍යාව කියන කොටස ටිකක් වෙලා යනවා. ඒක නිසා අපි ජීව විද්‍යාව පාඩම් ටික මේක පස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම මානව ඉන්ද්‍රිය පද්ධතිය කියන කොටස ඊළඟට ජීව විද්‍යාව කොටස ගොඩක් වෙලාවට අපි පස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අනිත් කොටස් ටික අපි ඉවර කළා ඒ ජීව විද්‍යාව පාඩම අපි අන්තිමට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 9 වෙනි පාඩම අපි මුලින්ම 10 වෙනි පාඩම කරන්න බලාපොරොත්තු වෙනවා. ජීව විද්‍යාව කොටස විතරක් අපි පස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා 9 වෙනි පාඩම. අපි බැලුවොත් එහෙම එතකොට 10 වෙනි පාඩම අපි මුලින් කරන්නේ. අපි 9 වෙනි පාඩම මම කලින් කිව්වා වගේ පස්සේ අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Excuse me, sir. ඔව්. ඔව් පුතා. කියන්න. हमें 8 श्रेणिයේ ඔව් 8 ශ්‍රේණියේ විද්‍යාව පන්තිය. හරි. ඕකේ 8 ශ්‍රේණියේ විද්‍යාව පන්තිය අපි දෙවෙනි පොත අද ඉඳන් කරන්නේ. දෙවෙනි පොත අපි ඒකේ 10 වෙනි පාඩම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යුතය කියන පාඩම. අපි 9 වෙනි පාඩම පස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් කිව්වා වගේ අපි 8 වෙනි පාඩම වෙනකන් දිගටම කරා. 9 වෙනි පාඩම පස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි 10 වෙනි පාඩම මුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ 10 වෙනි පාඩම බැලුවොත් එහෙම විද්‍යුතය කියන එක එතකොට ගොඩක් වෙලාවට මේකෙදි මේ විද්‍යුතය කියන එක ගොඩක් වෙලාවට ලංකාවේ නම් ඉලෙක්ට්‍රිකල් කියන එක ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රිකල් කියන ඒවා ලංකාවේ ගොඩක් වෙලාවට ඒක වෙන් කරනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පිටරටවල් වල ඉලෙක්ට්‍රොනික කිව්වත් ඉලෙක්ට්‍රිකල් කිව්වත් සේරම එක විෂයක් ඇත්තටම. ඒක ඒ විශාල වශයෙන් එහෙම ලොකුවට වෙනස්කම් ඇත්තේ නැහැ ඇත්තටම. ඒක උසස් අධ්‍යාපනය ලබනව නම් ඒ කියන්නේ විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඊට පස්සේ ඊට එහා ඉගෙන ගන්නව නම් තමයි ඇත්තටම ඒවයි ලොකු වෙනස්කම් තියෙන්නේ. ඒක නිසා එතකොට අපි මේ විද්‍යුතය කියන එක මේ විදුලිය කියන එක ගැන මේ කියන්නේ. එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට මේ විද්‍යුතය කියන එක අපි ඉංග්‍රීසි භාෂාවට කිව්වොත් ඉලෙක්ට්‍රොනික කියන එක ඇත්තට මේනේ මම කලින් කිව්වා වගේ. නමුත් ඒක විදුලිය කියන එක එතකොට ඒක සාමාන්‍ය විද්‍යුතයයි විදුලියයි කියන දෙක මේ අපි එකක් විදිහට කතා කරන්නේ. ඇත්තටම ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රිකල් කියලා කියන තැනුත් තියෙනවා ඉලෙක්ට්‍රොනික කියන තැනුත් තියෙනවා. මේකෙදි මේ කතා කරන්නේ මේ අවස්ථාවේදී කතා කරන්නේ මේ ඉලෙක්ට්‍රිකල් කියන විදුලිය කියන කොටස ඇත්තටම. අපි බැලුවොත් එහෙම මේක පොඩ්ඩක් පොතේ තියෙන කොටස අපි පොඩ්ඩක් කතා කරලා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. පොතේ තියෙනක බැලුවොත් එහෙම
දුර පුතාලා අනිවාර්යයෙන්ම පොත කියවන්න ඒක වැදගත් වෙනවා. අපි වැළුවොත් එහෙම එක රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමේදී ආලෝකය ලබා ගැනීමට විදුලි පන්දම් භාවිතා කෙරෙනවා. එහිදී කෝෂ වැඩි ගණනක් සහිත විදුලි පන්දම භාවිතයෙන් වැඩි ආලෝකයක් ලබා ගත හැකි වේ. උත්සව දිනවලදී අවට පරිසරයේ ආලෝකවත් කිරීම සඳහා බල්බ සමූහයක් සහිත රැහැන් භාවිතා කළ හැකිය. එවැනි අවස්ථාවලදී විවිධ වර්ණයෙන් යුත් ආලෝකය නිකුත් කරන බල්බ සමූහයක් යොදාගෙන ආකර්ශනීය බව වැඩි කරගන්න පුළුවන් කියලා දක්වනවා. එහිදී සිදුවන්නේ විද්‍යුත් සැපයුමක් මගින් බල්බ හරහා ගලා යවන විද්‍යුත් ආරෝපණ නිසා බල්බය දැල්වීමයි. අපි බැලුවොත් එහෙම මෙලෙස ආරෝපණ ගලා යාම විද්‍යුත් ධාරාවක් ලෙස හඳුන්වනවා. විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගයක් විද්‍යුත් පරිපථයක් ලෙස හැඳින්වෙනවා. මෙලෙස පරිපථයක් තුල විද්‍යුත් ධාරාව ගලා යාමට පරිපථයකට වෝල්ටීයතාවයක් ලබා දිය යුතුයි. පරිපථයකට වෝල්ටීයතාවයක් ලබා දෙනුවේ විද්‍යුත් ප්‍රභවයක් මගින් කියලා දක්වලා තියෙනවා. අපි මේ කොටස ඉස්සෙල්ලා කතා කරොත් එහෙම මෙතෙන්ට වෙනකන් අපි කියවපු කොටස කතා කරලා ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලා ලියා ගන්න මේක ෂෝට් නෝට් එකක් විදිහට. එතකොට විද්‍යුතය කියලා පාඩමේ නම ලියා ගන්න 10 වෙනි පාඩම කියලා. අපි මේ කොටස එතකොට ලියා ගත්තොත් එතකොට විද්‍යුතය කියන එක අපි ලියාගන්නේ. එතකොට විද්‍යුතය කියන එක දුර පුතාලා හොඳින් දන්න දෙයක්. මොකද අද දැන් කාලේ වෙනකොට එතකොට විද්‍යුතේ නැතුව අපිට ජීවත් වෙන්න බැරි තරම් ඇත්තටම විද්‍යුතේ ඉතාම අවශ්‍ය දෙයක් ඇත්තටම. ගොඩක් දූල පුතාලාගේ හැමගේම වගේ දැන් ගෙවල් වල විද්‍යුතේ තියෙනවා. එතකොට ඒ විද්‍යුතේ කියන එක ඉතාම අපිට වැදගත් දෙයක්. එතකොට මේ විද්‍යුතේ කියන එක ගැන මෙතන මේ දක්වලා තියෙන. එතකොට විද්‍යුතේ කොයි වගේ තැන්වලදීද අපි භාවිතා කරන්න කියන එක. විද්‍යුතේ එතකොට මේකෙදි මේ දක්වලා තියෙන අවස්ථාවල් අපි දුර පුතාලා එළියට ගියත් එහෙම එනකොට උනත් එහෙමයි. පාරේ වීදි ලාම්පු තියෙනවා. වීදි ලාම්පු වලින් ආලෝකමත් කරලා තියෙන උතර පාර. ඊළඟට ඒ වීදි ලාම්පු නැත්නම් අපි යනවා නම් අපි ටෝච් එකක් අරන් යනවා. එතකොට ටෝච් එකට බැටරි කෑලි දාලා එතකොට ඒකෙන් ඒක ආලෝකය නිපදවන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අපි ප්ලග් එකට ගහලා ඒකෙන් charge කරලා අපි ඒක භාවිතා කරන ඒ විදුලි ලාම්පුත් තියෙනවා. විදුලි පන්දම් ඒවත් තියෙනවා. එතකොට ඒ වගේ අපි මේ ආලෝකය ලබා ගන්න මේ විද්‍යුතය භාවිතා කරනවා. ඒ විතරක් නෙවෙයි දුල පුතාලා ටීවී එකක් වෙන්න පුළුවන්, රේඩියෝ එකක් වෙන්න පුළුවන්, කම්පියුටරයක් වෙන්න පුළුවන්. හැම දෙයක්ම මේ භාවිතා කරන්න අපි මේ විද්‍යුතය කියන එක භාවිතා කරනවා. ඒක නිසා මේ විද්‍යුතය කියන එක අපිට නැතුවම බැරි දෙයක් ඇත්තටම. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. විද්‍යුතය කියන්නේ ඊටාම අපිට වැදගත් ප්‍රයෝජනවත් දෙයක්. නමුත් එක දෙයක් මතක තියාගන්න. අපි මේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මම කියන්නේ එතකොට විද්‍යුතය කියන එකයි ගින්දර කියන එකයි ජලය කියන එකයි මේ තුන කියනම ඊටාම ප්‍රයෝජනවත්. නමුත් ඒක ඊටාම භයානකයි අනිත් පැත්තට. විද්‍යුතය වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්, ගින්දර වෙන්න පුළුවන්. මේ තුනම ඊටාම ප්‍රයෝජනවත්. අපිට නැතුව ජීවත් වෙන්න බැරි දේවල්. නමුත් ඒවා වැරදි විදියට පාවිච්චි කරොත් එහෙම ඒක ජීවිතේ නැති වෙන්න තරම් පුළුවන් දේවල් ඒ තුනම. ගඟක් වුණත් එහෙමයි. ජලයේ තියෙන ගඟකට ගිහිල්ලා අපි දන්නේ නැතුව නෑවොත් එහෙම එතන පල්ලෙහා එතන පිහිටීම අනුව එකපාරට දියවැලක් වගේ එන්න පුළුවන්. ඒ වගේ ඊටාම ප්‍රවේශම් වෙන්න ඕන ගඟකට එහෙම ඒවා ජලයේ තියෙන තැනකට ඇත්තටම යනවා. ඒ වගේම ගින්දර කියන එකත් එහෙමයි. ගින්දර කියන එක අපි දන්නේ නැතුව ඒ කියන්නේ අපි භාවිතා කරනකොට අපේ වටපිටාවේ මොනව තියෙනවද දන්නේ නැතුව අපි ඒක භාවිතා කරොත් එහෙම ඒක සමහර විට ලොකු විශාල ගින්නකින් අවසන් වෙන්න පුළුවන්.
ඒ වගේම අපි මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන විද්‍යුතය කියන එකත් එහෙමයි. අපි නොදැනුවත්ව භාවිතා කරොත් එහෙම ඒකේ ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලය වෙන්නේ අපේ ජීවිතේ පවා නැති වෙන. ඒක නිසා මේ විද්‍යුතය කියන එක දූල පුතාලා ඒක භාවිතා කරන එක ඒ කියන්නේ දූල පුතාලා නොදැනුවත් ඒවා භාවිතා කරන්න යන්න එපා. කවදාකවත් විද්‍යුතය කියන එක ඊටාම භයානක දෙයක්. විද්‍යුතය කියන්නේ ඒක නිසා ඒක නොදැනුවත්ව කියන්නේ දන්නේ නැතුව ඒක කොහොමද ඒවා භාවිතා කරන්න කියන ඒවා දන්නේ නැතුව ඒවා භාවිතා කරනවා කියලා කියන්නේ ඒකෙන් දූල පුතාලට ජීවිතේට විශාල අවදානමක් ඇති වෙනවා. ඒක නිසා තමයි අපි මේවා ඉගෙන ගන්නේ මේ විද්‍යුතය කියන කොටස. මං කලින් කිව්වා වගේ දූල පුතාලා ඒක ගෙවල් වල ඒ විද්‍යුත් පද්ධතිය, ඒ විද්‍යුත් පරිපථය ඒවා අලුත් වැඩියා කරන්න ඒවට යන්න එපා. ඇත්තටම මේක භයානකයි ඇත්තටම. ඒ මොකද විද්‍යුත් ධාරාවක් පොඩි ධාරාවක් ශරීරය තුලින් ගියහම ඒක ජීවිතය අහිමි වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. අනිත් දේවල් වලට වඩා විද්‍යුතය කියන එක අපිට පේන්නේ නෑ. විද්‍යුතය කියන එක අපිට ඇහැට පේන්නේ නැති දෙයක්. ඒක නිසා ඒකේ අවදානම කලින් කතා කරපු ඒ ජලයයි ගින්දරයි කියන දෙකටම වඩා විද්‍යුතයෙන් වෙන්න පුළුවන් අවදානම වැඩි. ඒක හොඳට මතක තියාගන්න. අපි මේ පාඩමට යන්න ඉස්සෙල්ලා ඒක හොඳට මතක තියාගන්න. කිසිම වෙලාවක දූල පුතාලා ඒ ගෙදර විද්‍යුත් පරිපථ වලට අත තියන්න යන්න එපා. ඒක ඊටාම භයානකයි. මොනවා හරි දෙයක් හදනවා නම් බැටරි කෑල්ලකින් වගේ දෙයකින් හදන්න. ඒක ප්‍රශ්නයක් නෑ. බැටරි කෑල්ලක් වගේ දෙයකින් ඇත්තටම ලොකු දෙයක් වෙන්නේ නැහැ ඇත්තටම. මොකද ඒකේ ධාරාවේ ප්‍රමාණය සීමිත වෙලා තියෙන නිසා. නමුත් ගෙදරක ඒ විද්‍යුත් පරිපථයක් කියන්නේ ඊටාම අවදානම්. මොකද ඒක ඕනම ධාරාවක් ඒක හරහා එන්න පුළුවන්. ඒක නිසා අපි එතකොට මේක බැලුවොත් එහෙම එතකොට අපි කතා කර හිටියේ මේ කොටස එතකොට පොතට ගියොත් එහෙම උත්සව දිනවලදී එතකොට පරිසරය අලංකාර කරන්න අපි බල්බ භාවිතා කරනවා. දැන් ගොඩක් වෙලාවට විවිධ වර්ණයේ එතකොට LED ඒවා තියෙනවා. එතකොට අපිට මේවා භාවිතා කරලා විවිධ පරිපථ හදන්න පුළුවන්. ගොඩක් වෙලාවට දූල පුතාලා තොරන් එහෙම දැක්කොත් එහෙම තොරන් වල ඒ බල්බ් පත්තු වෙවි නිවෙන අවස්ථා ඒ වගේම විවිධ දේවල් අපිට දැක ගන්න පුළුවන් මේ විද්‍යුත් පරිපථවල. එතකොට අපි මේ අවස්ථාවේ තව ටිකක් ගැඹුරට ඉගෙන ගන්න ගියොත් එහෙම එතකොට මේ විද්‍යුතය කියන්නේ අපි විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ ආරෝපණ ගලාගෙන යන එකට තමයි අපි විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ. අපි දූල පුතාලා ගඟක ගලාගෙන යන ජලය කියන එක මේ ගඟක ගලාගෙන යන ජලය වගේ තමයි මේ විද්‍යුතය කියන එක. ඒ වගේම පොකුණක තැම්පත් වෙලා තියෙන පොකුණක හරි වැවක හරි තැම්පත් වෙලා තියෙන ජලය වගේ තමයි අපි දූල පුතාලා 7 ශ්‍රේණියේදී එහෙම කතා කරලා තියෙන ස්ථಿತಿ විද්‍යුතය කියන ආරෝපණය. එතකොට මේ දෙකේ වෙනස මොකද්ද? ගලාගෙන යනවද? ගලාගෙන යන්නේ නැතුව තැම්පත් වෙලා තියෙනවද කියන දෙක විතරයි තියෙන්නේ. එතකොට මේ ගලාගෙන යන ඒවට තමයි අපි කියන්නේ මේ විද්‍යුත් ධාරාව කියලා කියන්නේ මේ ගලාගෙන යන ඒවට. අපි ධාරා විද්‍යුත් එහෙම ඒ නම් වලින් කියන්නේ මේ ගලාගෙන යන ආරෝපණ වලට. අපි එහෙනම් ස්ථಿತಿ විද්‍යුතය කියලා කියන්නේ මොකද්ද? තැම්පත් වෙලා තියෙන ආරෝපණ ගැලයා යන්නේ නැතුව තැම්පත් වෙලා තියෙන ආරෝපණ වලට තමයි කියන්නේ අපි ස්ථಿತಿ විද්‍යුතය ආරෝපණ කියලා. එතකොට මේකෙදි මතක තියාගන්න දූල පුතාලා හොඳින් දන්න දෙයක්. නමුත් ඒවා විද්‍යාවේදී අපි ගොඩක් වෙලාවට එදිනෙදා දේවල් එක්ක විද්‍යාව සසඳලා මතක තියාගන්න එක ඉතාම ලෙහෙසි වෙනවා. එතකොට දූල පුතාලා වැවකුයි ගඟකුයි අතර ඒ මොකටද වැවක් මොකටද ගඟක් ඒ වගේ දේවල් හොඳින් දන්නවා කියලා හිතනවා. ඒකදී බැලුවොත් එහෙම අපි එදිනෙදා අපි ජලය පරිහරණය කරන්න එතකොට ගංගාව කියන එක ප්‍රයෝජනවත් වෙනවා. නමුත්
වැස්ස අඩු වෙන කාලෙදි මොකද වෙන්නේ? ගඟේ වතුර ටික අඩු වෙනවා. වැස්ස වැඩි වෙනකොට මොකද වෙන්නේ? ගඟේ වතුර ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේක පාලනය කරන්න තමයි මේ වැව් කියන ඒවා හදන්නේ එතකොට. එතකොට වැවක ඒව තැම්පත් කළා වැඩි අවස්ථාවේදී තැම්පත් කරනවා වැවේ අඩු අවස්ථාවේදී ඒක ප්‍රයෝජනෙට අරගෙන ගඟේ ජල මට්ටම කියන එක ස්ථාවර තියාගන්න. එතකොට අපි මේ ධාරා විද්‍යුතය කියලා කියන්නේ මේ ගඟේ ගලාගෙන යන ජලය කියලා කිව්වොත් එහෙම ස්ථිති විද්‍යුතය කියලා කියන්නේ මේ ගඟේ ගලාගෙන යන ජල මට්ටම අඩු වැඩි වෙන එක පාලනය කරන්න අපි තැම්පත් කරලා තියෙන ආරෝපණ. එතකොට මේ ආරෝපණ භාවිතා කරලා එතකොට ඒකේ ඒ ගඟේ ජලය අඩු වෙනකොට ඒකෙන් එතකොට ජලය අඩු නොවි ඒක ඒකාකාරව පවත්ව ගන්න ප්‍රයෝජනවත් වෙනවා මේ ස්ථිති විද්‍යුතය ගැන අපි ඉගෙන ගන්න දේවල්. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේකෙදි කතා කරන්නේ අපි ගලාගෙන යන මේ ආරෝපණ එහෙම නැත්නම් ගලාගෙන යන ජලය ගඟේ ගලාගෙන යන වතුර ගැන ඒ අවස්ථාව තැන තමයි අපි මේ කතා කරන්නේ. ඒක නිසා ස්ථිති විද්‍යුතය කියන කියන්නේ ගඟේක ඒ කියන්නේ වැවක තැම්පත් කරලා තියෙන කොටස ගැන 7 ශ්‍රේණියේදී අපි කතා කරලා තියෙනවා. ඒකේ 7 ශ්‍රේණියේ දෙවෙනි පාඩම මට මතක විදිහට දෙවෙනි හෝ තුන්වෙනි පාඩම. එතකොට ඒකෙදි මේ තැම්පත් කරලා තියෙන ආරෝපණ ගැන කතා කරලා තිනෝ. නමුත් මේකෙදි අපි කතා කරන්නේ ගලාගෙන යන ආරෝපණ ගැන. එතකොට අපි විද්‍යුත් ධාරාවක් කියන එක අපි දූල පුතාලා එක ලියාගත්තොත් එහෙම විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ මොකද්ද? ආරෝපණ ගලාගෙන යාමකට තමයි අපි කියන්නේ විද්‍යුත් ධාරාවක් කියලා. අපි විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ ආරෝපණ ගලා යන ආරෝපණ වලට තමයි අපි කියන්නේ විද්‍යුත් ධාරාවක් කියලා. ගලා යන ආරෝපණ විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ එතකොට ගලා යන ආරෝපණ තමයි අපි කියන්නේ විද්‍යුත් ධාරාවක් කියලා. ඊට පස්සේ ලියා ගන්න විද්‍යුත් පරිපථයක් කියලා ලියන්න. විද්‍යුත් පරිපථයක් කියලා ලියලා විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගය. විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන මාර්ගයට තමයි කියන්නේ විද්‍යුත් පරිපථයක් කියලා. විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගය තමයි විද්‍යුත් පරිපථයක්. විද්‍යුත් පරිපථයක් කියලා කියන්නේ එතකොට විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගය. එතකොට අපි විද්‍යුත් ධාරාවක් කියලා කිව්වේ ගලා යන ආරෝපණ වලට තමයි අපි කිව්වේ විද්‍යුත් ධාරාවක් කියලා. විද්‍යුත් පරිපථයක් කියලා කිව්වේ විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගයට තමයි කිව්වේ විද්‍යුත් පරිපථයක් කියලා. මේ දෙක ලියාගෙන ඉවරලා කියන දූල පුතාලා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි විද්‍යුත් ධාරාවක් මේ පරිපථයක් තියෙන එක තමයි එතකොට මේ විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගයට තමයි කිව්වේ අපි විද්‍යුත් පරිපථයක් කියලා. මේ විද්‍යුත් පරිපථය තුලින් ඒ විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන අවස්ථාව පොඩ්ඩක් අපි කතා කරොත් එහෙම දූල පුතාලා දන්න දෙයක් එතකොට ගඟක වැවක ගඟක ජලය ගලාගෙන යන්න නම් ඇත්තට මේකේ පොඩි බෑවුමක් තියෙන්න ඕන. එකම දේ විදියට තියුණොත් එහෙම ඒක ගලාගෙන යන්නේ නෑ. පොඩි බෑවුමක් තියුණොත් එතකොට
ඉහළ ස්ථානයේ ඉඳන් පල්ලෙහා ස්ථානයට වතුර පහසුවෙන් ගලාගෙන යනවා. ඒ ආකාරයට මේ විද්‍යුත් පරිපථයක එතකොට විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනවා හරියට ගංගක වතුර ගලන් යනවා වගේ අවස්ථාවකට සමානයි. එතකොට මේක ගලාගෙන යන්න නම් එතකොට මොකද්ද වෙන්න ඕන? මේක මේ අපි බාහිරින් මේ කලින් අවස්ථාවේදී අපි ගංගා අවස්ථාවේදී කතා කරපු ආකාරයට ආනතියක් එතකොට කියන්නේ වතුර ගලාගෙන යන්න හැකියාව ඒ කියන්නේ උස්ස ස්ථානයක ඉඳන් පල්ලෙහා ස්ථානයකට තමයි වතුර ගලාගෙන යන්නේ. එතකොට මේ වගේ අවස්ථාවක් එතකොට නිර්මාණය කරන්න වෙනවා. එතකොට මේ විද්‍යුත් පරිපථයක මේ විද්‍යුත් ආරෝපණ ගලාගෙන යන්න එතකොට පුළුවන් වෙන්න මේකට අපි විද්‍යුත් වෝල්ටීයතාවය එහෙම නැත්නම් අපි ඒකට විද්‍යුත් ප්‍රභවයක් සපයලා විද්‍යුත් විභවාන්තරයක් කියන එකක් අපි ඒකට සපයනවා පරිපථයට. එතකොට ඒක ප්‍රතිඵලයක් වෙන්නේ එතකොට ඒ විභවාන්තරය අපි මේ අවස්ථාවේදී එතකොට මම මෙතන පොඩ්ඩක් අඳින්නම් අපි ගඟක් එහෙම ඉහළ ස්ථානයේ ඉඳන් මෙහෙම පහළ ස්ථානයට ගලාගෙන යන්නේ එතකොට මේ අවස්ථාවේදී මේ උසේ වෙනසක් තියෙනවා මෙහෙම මේ උසේ වෙනසට අනුව මේ වැඩි ස්ථානයේ ඉඳන් අඩු ස්ථානයට තමයි මේකෙදි මේ ගඟ ගලාගෙන යන්නේ. ඒ ආකාරයට මේ විද්‍යුත් ධාරාව කියන එකත් එහෙමයි. ඒකෙදි විද්‍යුත් ධාරාව කියන්නේ එකත් ඒක ඒ වැඩි ස්ථානයේ ඉඳන් වැඩි ස්ථාන ඒ වෝල්ටීයතාවයේ විද්‍යුත් විභවාන්තරය කියන එක විද්‍යුත් විභවාන්තරය කියන එක වැඩි ස්ථානයේ ඉඳන් අඩු ස්ථානයට ගමන් කරන්නේ. එතකොට මේ විද්‍යුත් විභවාන්තරය කියලා කියන්නේ අපි මේ විද්‍යුත් ආරෝපණ කියන ඒවා එක්තරා ස්ථානයක ඉඳන් අනිත් ස්ථානයට යන්න දක්වන තල්ලුවක්. මේ අවස්ථාවේදීත් එහෙමයි මේ ජලයේ ඉහළ ස්ථානයේ ඉඳන් මෙහෙම පල්ලෙහාට තල්ලු වෙලෙනවා මෙතනට වෙනකම්. ඒ වගේ විද්‍යුත් ආරෝපණත් එහෙමයි විද්‍යුත් විභවයේ ආන්තරය ඒ වැඩි ස්ථානයේ ඉඳන් අඩු ස්ථානයට එතකොට විද්‍යුත් විභවයේ වැඩි ස්ථානයේ ඉඳන් අඩු ස්ථානයට තල්ලු වෙලා යනවා. ඒකට තමයි අපි කියන්නේ ධාරාවක් කියලා. ඒක නිසා මේ අවස්ථාවේදී අපි මේකෙදී පරිපථයක තුල විද්‍යුත් ධාරාවක් ගලා යාමට පරිපථයට වෝල්ටීයතාවයක් ලබා දිය යුතුයි. අපි ඒක ලියා ගන්න එක වැදගත් වෙනවා. මේ වෝල්ටීයතාවය කියලා කියන්නේ මේකට මේ ආරෝපණ නිකම්ම තියුණයි කියලා මේවා ගමන් කරන්නේ නැහැ. මෙහෙම ආරෝපණ මේකට තල්ලුවක් දෙන්න ඕන. තල්ලුවක් දුන්නාම තමයි මේ ආරෝපණ කියන ඒවා ගමන් කරන්නේ. එතකොට මේ ආරෝපණ නිකම්ම තියෙන ආරෝපණ වලට මේ දෙන තල්ලුව තමයි අපි මේ වෝල්ටීයතාවය එහෙම නැත්නම් විද්‍යුත් විභවාන්තරය කියලා කියන්නේ. ඒක හොඳින් මතක තියාගන්න එකද වැදගත් වෙනවා. එතකොට අපි මේ තල්ලුව වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒ ගලාගෙන යන ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. දූල පුතාල වුණත් එහෙම පොලිමක් ඉඳගෙන මෙහෙම තල්ලු කරොත් තල්ලු කරන ප්‍රමාණය වැඩි වෙන්න ඉස්සරහට යන එතකොට ඒ අවස්ථාව තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට අපි මේක ලියා ගන්න එක හොඳ වේ. එතකොට චුට්ටක් ඉන්න දූල පුතාල එතකොට මේක ලියා ගනිමු අපි. එතකොට පරිපථයක් තුල විද්‍යුත් ධාරාවක් ගලා යාමට පරිපථයට වෝල්ටීයතාවයක් ලබා දිය යුතුය කියන එක ලියා ගන්න. එතකොට වෝල්ටීයතාවක් කියන එක වරහන් ඇතුළේ ලියන්න විද්‍යුත් විභවාන්තරය. එතකොට මේ අවස්ථාවේදී එතකොට පරිපථයක් තුල විද්‍යුත් ධාරාවක් ගලා යාමට පරිපථයට වෝල්ටීයතාවක් එහෙම නැත්නම් විද්‍යුත් විභවාන්තරයක් ලබා දිය යුතුය. ඒක ලියා ගන්න දූල පුතාලා එතකොට
ඒක ලියාගෙන ඉවර නම් කියන්න දුවල පුතාලා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට පරිපථයක එතකොට විද්‍යුත් ධාරාවක් ගලා යන්න නම් මොකද වෙන්න ඕන? පරිපථයට වෝල්ටීයතාවයක් එහෙම නැත්නම් විද්‍යුත් විභවාන්තරයක් දෙන්න ඕන. මේ පරිපථයකට විද්‍යුත් ප්‍රභවයක් කියලා කියන්නේ විද්‍යුත් ප්‍රභවයක් අපි කතා කරොත් විද්‍යුත් ප්‍රභවය ඒක තමයි පරිපථයකට වෝල්ටීයතාව ලබා දෙන්නේ මේ විද්‍යුත් ප්‍රභවය මගින්. එතකොට විද්‍යුත් ප්‍රභවය කියලා ලියාගෙන එතකොට පරිපථයකට වෝල්ටීයතාව එහෙම නැත්නම් විද්‍යුත් විභවාන්තරය ලබා දෙයි. එතකොට පරිපථයකට වෝල්ටීයතාවය එහෙම නැත්නම් මේක විද්‍යුත් විභවාන්තරය එතකොට පරිපථයකට වෝල්ටීයතාවය එහෙම නැත්නම් විද්‍යුත් විභවාන්තරය ලබා දෙන්නේ මේ විද්‍යුත් ප්‍රභවය මගින්. විද්‍යුත් ප්‍රභව එතකොට විද්‍යුත් ප්‍රභවය කියලා කියන්නේ පරිපථයකට වෝල්ටීයතාවය ලබා දෙන දේ. පරිපථයකට විද්‍යුත් වෝල්ටීයතාවය එහෙම නැත්නම් විද්‍යුත් විභවාන්තරය ලබා දෙන දේ කියලා ලියාගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් ලබා දී කියලා ලියාගත්තත් කමක් නැහැ. එතකොට මේ කොටස ලියාගන්නේ අපි එතකොට විද්‍යුත් ප්‍රභවය කියන එක අපි ඊළඟට ලියාගන්නේ විද්‍යුත් ප්‍රභවය කියන එක. එතකොට පරිපථයකට වෝල්ටීයතාවය එහෙම නැත්නම් විද්‍යුත් විභවාන්තරය ලබා දෙනවා. විද්‍යුත් ප්‍රභවය කියන එක එතකොට පරිපථයකට විද්‍යුත් වෝල්ටීයතාවය එහෙම නැත්නම් විද්‍යුත් විභවාන්තරය ලබා දෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම විද්‍යුත් සැපයුමක් සාන්නායකයක් කරහා සංවෘත පරිපථයකින් සම්බන්ධ වී ඇති විට පමණක් විද්‍යුත් ධාරාව ගලා යයි. පරිපථය අවට අපට අවශ්‍ය පරිදි සංවෘත හා විවෘත කිරීමට යතුරක් හෙවත් ස්විච් එකක් භාවිතා කළ හැකිය. විවිධ උපාංග වලින් සමන්විත පරිපථ සකස් කිරීම හා ඒවා ක්‍රියා කරන්නේ කෙසේද යන්න දැන් විමසා බලමු. එතකොට මේ අවස්ථාව එහෙම බැලුවොත් එහෙම එතකොට මෙතනදී කතා කරන මේ වැදගත් කොටසක් මෙතන කතා කරන්නේ පරිපථයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යන්න නම් මේ පරිපථය සංවෘත වෙන්න ඕන. ඒ කියන්නේ ඒකේ ඇතුල් වෙලා ඒ වගේම පිට වෙන තැන එතකොට එතකොට රවුමට ඒ කියන්නේ ඒක කොහෙන් හරි කැඩිලා තියෙන්න බෑ. ඒ පරිපථය සම්පූර්ණයෙන්ම එතකොට ඒක වැහිලා තියෙන්න ඕන පරිපථය. එතකොට මේ කොටස එතකොට වැදගත් කොටසක්. එතකොට විද්‍යුත් ධාරාවක් ගලා යාමට පරිපථයක
මෙතන අපි ලියා ගන්න එක වැදගත් වෙන. එතකොට පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ. එතකොට පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලාගෙන යාමට පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලාගෙන යාමට එම පරිපථය සම්වෘත විය යුත්තේ කියලා ලියා ගන්න. එතකොට පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලා යෑමට එම පරිපථය චුට්ටක් ඉන්න පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ කියලා ලියා ගනිමු. අපි ඒක මම හිතන හොඳ වෙයි. චුට්ටක් ඉන්න ගලා යන්නේ පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ එම පරිපථය සංවෘත වූ විට පමණි කියලා ලියා ගන්න. පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ පරිපථය සංවෘත වූ විට පමණි. එතකොට පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ. එතකොට පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ පරිපථය සංවෘත වුණාම පමණයි. ඒක වැදගත් කොටසක්. ඇත්තටම දුර පුතාලා ඒක අනිවාර්යයෙන්ම දැනගත යුතු කොටසක්. පරිපථයක් විවෘත වුණාම ඒකේ විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. ඒකත් ඕනනම් දුර පුතාලා ලියාගත්තොත් එහෙම වරහන් ඇතුලේ ලියන්න විවෘත විට විද්‍යුත් ධාරාවක් නොගලයි. පරිපථය විවෘත ඇති විට විද්‍යුත් ධාරාවක් නොගලයි. එතකොට පරිපථයේ විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ මොකද? පරිපථයේ සංවෘත වුණොත් විතරයි විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ. එතකොට පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ. එතකොට සංවෘත වුණාම පමණයි. එහෙම නැත්නම් පරිපථයේ විවෘත වෙති විට විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ නැහැ. ඊළඟ කොටස ලියා ගන්න. ඒකත් වැදගත් කොටසක්. එතකොට පරිපථයක් සංවෘත කිරීමට ස්විචයක් භාවිතා කරයි කියලා ලියන්න. භාවිත කරයි. එතකොට අපි මෙතන ලියා ගන්න. එතකොට පරිපථයක් මම මෙතන පල්ලෙහාන් ලියන්න දුල පුතාලා ටික ලියා ගන්න පුළුවන් වෙන්න. පරිපථයක් සංවෘත හා විවෘත කිරීමට ස්විචයක් භාවිතා කරයි. එතකොට පරිපථයක් එතකොට සංවෘත හා විවෘත කිරීමට ස්විචයක් භාවිත කරනවා. පරිපථයක් සංවෘත හා විවෘත කිරීමට ස්විචයක් භාවිත කරනවා.
දුවල පුතාලා එක ලියාගෙන ඉවර නම් කියන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. හරි ඕකේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අනිත් දුවල පුතාලා ලියාගෙන දුවල පුතාලා ඉන්නවා නම් කියන්න. අපි ඊළඟ කොටසට යනවා. අපි 10 1 කියන කොටස බැලුවොත් එහෙම එතකොට 10 1 කියන කොටස අපි බැලුවොත් එහෙම එතකොට කෝෂ හා බල්බ සම්බන්ධ කරන විවිධ ආකාර. කෝෂයි බල්බයි සම්බන්ධ කරන විවිධ ආකාර තමයි මෙතන මේ කතා කරන්නේ. කෝෂ හා බල්බ සම්බන්ධ කරන විවිධ ආකාර. අපි එක බැලුවොත් එහෙම එතකොට ශ්‍රේණිගත කෝෂ පද්ධති. ශ්‍රේණිගත කෝෂ පද්ධති කියන එක අපි බැලුවොත් එහෙම මේකෙදී අවස්ථා දෙකක් තියෙනවා. සමාන්තරගත ශ්‍රේණිගත කියලා අපි එකට ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කොටස අපි පස්සේ ලියා ගන්නවා. මේ දෙක එකහු කළා දෙක අපි එකටම ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක මං හිතන්නේ හොඳ වෙයි. අපි මේ පොතේ තියෙන කොටස අපි ලියා මේක කියවලා අපි පස්සේ මේ කොටස ඉවර වුණාම ශ්‍රේණිගත අවස්ථාවයි සමාන්තරගත අවස්ථාවයි අපි ඒක එක වගුවක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ඒක හොඳ වෙයි දුවල පුතාලට මතක තියාගන්න පහසු වෙන නිසා අපි මේ පොතේ තියෙන කොටස ඉස්සෙල්ලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතන ඉඳන් මේ දෙක ඉවර වුණාට පස්සේ අපි ඒක සාරාංශයක් හදන්න බලාපොරොත්තු වෙනවා. අපි එතකොට මේක බැලුවොත් එහෙම කෝෂ හා බල්බ සම්බන්ධ කරන විවිධ ආකාර. කෝෂ හා බල්බ සම්බන්ධ කරන විවිධ ආකාර කියන එක බැලුවොත් එහෙම එතකොට ශ්‍රේණිගත කෝෂ පද්ධති. ශ්‍රේණිගත කෝෂ පද්ධති කියන එක බැලුවොත් එහෙම 1.5 වෝල්ට් ලෙස සඳහන් වියලි කෝෂ කිහිපයක් දී ඇති විට බල්බයක් දල්වා ගත හැකි ආකාරය පිළිබඳ සොයා බලමු කියලා දක්වනවා. 1.5 වෝල්ට් සඳහන් එතකොට වියලි කෝෂ කිහිපයක් තියෙනකොට බල්බයක් දල්ව ගන්න පුළුවන් ආකාරය හොයා ගන්න කියලා තියෙනවා. එතකොට අපි මේක බැලුවොත් එහෙම සර්ව සම සූත්‍රිකා බල්බ එතකොට 6 වෝල්ට් කියලා දක්වලා තියෙනවා. වෝල්ට් 6ක් කියන එක දුවල පුතාලා මතක තියාගන්න. වියලි කෝෂයක් අපි සාමාන්‍යයෙන් වියලි කෝෂයක් 1.5 වෝල්ට් කියන එක ඒක දුවල පුතාලා මම හිතන්නේ ලියා ගන්න එක හොඳ වෙයි. වියලි කෝෂය කියලා ලියාගෙන ඉහළ ඒවා ලියා ගන්න අවශ්‍ය නැහැ. අපි ඒක ඉස්සරහට කතා කරනවා සමාන්තර ශ්‍රේණිගත කෝෂ පද්ධති කියන කොටස. මේක අපි වැදගත් කරුණක් විදිහට අපි ලියා ගනිමු. වියලි කෝෂය කියලා ලියලා වියලි කෝෂයක විද්‍යුත් විභවය සමානයි එතකොට වෝල්ටීයතාවය කියලා ලියමු. මේ වරහන් මේකේ චුට්ටක් ඉන්න වියලි කෝෂයක විද්‍යුත් විභවය කියලා එහෙම නැත්නම් ලියන්න වරහන් ඇතුලේ වෝල්ටීයතාව වෝල්ටීය වියලි කෝෂයක විද්‍යුත් විභවය නැත්නම් වෝල්ටීයතාවය සමාන වෙනවා 1.5 වෝල්ට්. මේ ඉලක්කමයි මේකයි මේ ඒකකය අතර අනිවාර්යයෙන්ම හිස්තැනක් තියන්න. මෙතන මම මේක හිස්තැන කියන එක තමයි මෙතන මේ ලිව්වේ. දුල පුතාලා මේක ලියා ගන්න එපා. මේ වෙනුවට හිස්තැනක් තියන්න. මේකේ 1.5 වෝල්ට් කියලා මෙහෙම ලියන එක වැරදි. 1.5 වෝල්ට් කියලා මෙහෙම පරතරයක් මෙතන තියන්න ඕන. ඒක හිස් කොටුවක්. ඒක හොඳට මතක තියාගන්න. 1.5 වෝල්ට් කියලා හිස් කොටුවක් තියලා තමයි වෝල්ට් කියන එක ලියන්න ඕන වෝල්ට් එක. එතකොට අපි
වියලි කෝෂයක විද්‍යුත් තිබ්බ 1.5යි කියලා ලිව්වා. ඒක වැදගත් කොටසක්. ඒක හොඳින් මතක තියාගන්න. අපි මේ ක්‍රියාකාරකම් පරීක්ෂණයේ 10 1 කියන කොටස අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒ බල්බයක් කියන එක 6 වෝල්ට් බල්බයක් තියෙනවා. මේකට සපයලා තියෙන එතකොට බල්බ 3ක් මෙතන දක්වලා තියෙන. එතකොට මේ අවස්ථාවේදී 6 වෝල්ට් එතකොට බල්බ 3ක් දක්වලා තියෙනවා. ඒ වගේම වියලි කෝෂ කීයක්ද? 6ක්. වියලි කෝෂ 1.5 වෝල්ට් 6ක් තියෙනවා. ස්විච් 3ක් තියෙනවා. සම්බන්ධ කම්බි වෝල්ට් මීටර 3ක් කියලා දක්වලා තියෙනවා. මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම එතකොට ක්‍රමය කියන එක අපි බැලුවොත් එහෙම එතකොට මේ පරීක්ෂණය කරන ක්‍රමය කියන එක අපි බලලා මේක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම 10 එක රූපේ දැක්වෙන විදිහට මේ රූපේ දැක්වෙන පරිදි එක් බල්බයක් හා ස්විච් එකක් සමග වියලි එතකොට මේ එක් බල්බයක් ස්විච් එකක් වියලි කෝෂයක් එතකොට වෝල්ට් මීටරයක් එතකොට මේක සම්බන්ධ කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි දූල පුතාලා දැනගත යුතු කොටසක් තියෙනවා. එකක් වෝල්ට් මීටරය කියන එක. වෝල්ට් මීටරය කියන එක එතකොට අපි හැම නිතරම මේ අවස්ථාවේදී බල්බේ වෝල්ටීයතාවය මනින්නේ. ඒක නිසා බල්බේ දෙපැත්තට දෙපස තමයි වෝල්ට් මීටරය එතකොට සම්බන්ධ කරන්නේ. වෝල්ට් මීටරය සම්බන්ධ කරන්නේ බල්බේ දෙපසට තමයි වෝල්ට් මීටරය සම්බන්ධ කරන්නේ. බල්බේ දෙපසට වෝල්ට් මීටරය සම්බන්ධ කරන්න. එතකොට ඊට පස්සේ මේ පරිපතය කියන එක අපි බැලුවොත් එහෙම එතකොට පරිපතය බැලුවොත් එහෙම මේ වෝල්ට් මීටරය කියන එක පරිපතය කිව්වට එක ඒ බල්බේ දෙපස තියෙන වෝල්ටීයතාවය මනින්න තමයි අපි වෝල්ට් මීටරය භාවිතා කරන්නේ. වෝල්ට් මීටරය කියන එක අපි භාවිතා කරන්නේ ඒ පරිපතයේ මේ බල්බේ දෙපස තියෙන වෝල්ටීයතාවය මනින්න. අපි එතකොට බැලුවොත් එහෙම එතකොට මේකෙදි පරිපතය කියන එක බැලුවොත් එහෙම පරිපතය එන්නේ එතකොට මේ බල්බේ ඉඳගෙන එතකොට බල්බේ ඉඳන් එතකොට බල්බේ ඉඳන් එක බැටරි කෑල්ලට අනිත් පැත්තේ ඒ ස්විච් එක කරහා බැටරි කෑල්ලට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපි මේ ස්විච් එක ඕෆ් කරනකොට ඒ කියන්නේ උඩට උස්සනකොට එතකොට පරිපතය සම්වෘත නෙවෙයි එතකොට විවෘත පරිපතයක් බවට පත් වෙනවා. අපි මේ ස්විච් එක පහත් කරාම මොකද වෙන්නේ? මේක සම්වෘත පරිපතයක් බවට පත් වෙනවා. ඒක අනුව අපිට එතකොට මේකෙදි මේ බල්බය පත්තු කරන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී බල්බේ දෙපස තියෙන විද්‍යුත් විභවාන්තරය හොයන්න තමයි අපි වෝල්ට් මීටරයක් අපි භාවිතා කරන්නේ. නමුත් මේකෙදී මේ ආකාරයට සවි කරාට මේ විදුලි බන්ධම පත්තු වෙනවද? පත්තු වෙන්නේ නැහැ ඇත්තටම. ඒකට හේතුව මොකද්ද? මේ විදුලි පන්දම මේ විදුලි බල්බය කියන එක 6 වෝල්ට් කියලා ලියලා තියුණා. එතකොට මේ බැටරි කෑල්ලක තියෙන කීයද විද්‍යුත් විභවාන්තරය අපි කලින් ලියාගත්තා 1.5 වෝල්ට්. ඒක නිසා මේකට ඇත්තටම මේ බල්බ් එකට අවශ්‍ය විද්‍යුත් විභවාන්තරයක් එකෙන් ලබා දෙන්න බැහැ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස පොඩ්ඩක් විස්තර කරලා අදට පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට ආපහු මේ කොටස නැවතත් අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස බැලුවොත් එහෙම ඊළඟට 10 රූපේ දැක්වෙන පරිදි තවත් බල්බයක් හා ස්විච් එකක් සමග වියලි කෝෂ දෙකක් සම්බන්ධ කරන්න කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේ එතකොට දක්වලා තියෙන එතකොට තවත් බල්බයකුයි
ස්විච් එකක වියලි කෝෂ දෙකක් මේ අවස්ථාවේදී කලින් එකයි සම්බන්ධ කරේ දැන් දෙකක් සම්බන්ධ කරන්න කියලා දක්වනවා. ඊට පස්සේ මොකද කරන්නේ 10:3 රූපේ දැක්වෙන පරිදි එතකොට මේ බල්බයකුයි එතකොට වියලි කෝෂ එතකොට තුනක් සම්බන්ධ කරන්න කියලා දක්වලා තියෙනවා. දැන් පරිපත තුනේම ස්විච් එකවර සංවෘත කරන්න එක් එක් අවස්ථාවේදී බල්බ වල දීප්තිය සංසන්දනය කරන්න කියලා දක්වලා තියෙනවා. වෝල්ට් මීටර පාඨාංක සටහන් කරගන්න කියලා දක්වනවා. ඔබ ලබාගත් නිරීක්ෂණ අනුව පහත වගුව සම්පූර්ණ කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේක ඊළඟ දවසේ හෙට අපි නැවත මේක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටසේදී මේ කියන්නේ එතකොට බල්බ් එකක් පත්තු කරන්න හදන්නේ වියලි කෝෂයක් භාවිතා කරලා. වියලි කෝෂ භාවිතා කරලා බල්බ් එකක් පත්තු කරන්න හදන්නේ එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ බැටරි කෑලි භාවිතා කරලා මේ බල්බ් එක පත්තු කරන්න හදන්නේ. එතකොට ඒකෙදි බැටරි කෑල්ල එක තියෙන වෝල්ට් ගාන 1.5යි මේ බල්බ් එකේ වෝල්ටීයතාවය 6 වෝල්ට්. ඒක නිසා මේ බල්බ් එක අපි කොහොමද බැටරි කෑලි එකක් සම්බන්ධ කරලා පත්තු වෙනවද දෙකක් සම්බන්ධ කරලා පත්තු වෙනවද තුනක් සම්බන්ධ කරලා පත්තු වෙනවද කියන එක තමයි. පත්තු වෙනෝ නම් ඒකේ දීප්තිය කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි බලන්න හදන්නේ. අපි ඒ කොටස ඒක හෙට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස නැවතත් මුලින් ඉඳන් මේ පරීක්ෂණය මුලින් ඉඳන් අපි හෙට මෙතන ඉඳන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න නැත්නම් අපි අදට පාඩම මෙතනින් අවසන් කරනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්.